ආයුබෝවන් දුවේ පුතේ හැමෝටම අද අපි සූදානම් වන්නේ 10 වන පාඩමේ 10 වන ඒකකේ 6 වෙනි පාඩම ආරම්භ කරන්න. මුලින්ම අපි ගෙදර වැඩ ටික බැලුවොත් ප්‍රශ්න අංකය 33 33 වෙනි ප්‍රශ්නෙට අදාළව ගත්තොත් මුලින්ම තියෙනවා මෙතන ටයිටල් එකක්. ඒතර ටයිටල් එක මෙතන අර්ථ දක්වා ගත්තා. ඊළඟට වගුවක් හදලා තියෙනවා පේලි 4යි එක පේලියකට කෝෂ 2යි ඒ වගේම වගුව සඳහා බෝඩර් එකකුත් යොදලා තියෙනවා. ඒ නිසා ටේබල් ලිව්වා බෝඩර් සමානයි 1 කියලා දාලා TR යුගල් තියෙනවා 4ක්. ඒ හැම යුගලයක් තුළම TD යුගල් දෙක බැගින් දක්වලා තියෙනවා. වෙනි ප්‍රශ්නේ. එතකොට 33 වෙනි ප්‍රශ්නෙට මේක ගොඩක් සමානයි. වෙනස තියෙන්නේ බෝඩර් විදහීමක් සිද්ධ නොවීම නේද? ඒ නිසා කලින් කෝඩ් එකත් එක්ක ගත්තොත් තියෙන වෙනස තමයි මෙතන බෝඩර් සමානයි කියලා ලියවෙන්නේ නැහැ. එතකොට පෙරනිමි තත්වය බෝඩර් නැතිව තමයි විදහෙන්නේ. 35 වෙනි ප්‍රශ්නේ එතන ස්ටුඩන්ට්ස් කියලා තියෙනවා. එතකොට ඒක කැප්ෂන් එක වෙන්න ඕන. කොහොමද අපි ඒක කැප්ෂන් එක කියලා දැනගත්තේ? වගුවට ඉහළින් මැදට කෙල්ල වෙලා තියෙනවා. ඒතර වගුවට උඩින් තිබ්බ පළියටම හැමෝම කැප්ෂන් එකක් වෙන්නේ නැහැ. කැප්ෂන් එකක් වෙන්න නම් එයා මැද්දට එකෙල්ල වීම වැදගත්. එතකොට ටයිටල් එක හැදුවා ප්‍රැක්ටික කියලා මෙතන අපි අර්ථ දක්වා ගත්තා. බෝඩර් සහිතව වගුව දාත්තා. කලින් තිබුණු විදිහමයි TR යුගල් 4යි TD යුගල් 2 බැගින් තියෙනවා. කැප්ෂන් එකක් අපි ලියනවා ස්ටුඩන්ට්ස් කියලා මේ විදිහට. 36 වෙනි ප්‍රශ්නේ කලින් 35 වෙනි ප්‍රශ්නේ තිකමයි වෙනසකට තියෙන මාතෘකාව මේ වගුවේ ඉහළින් වෙනුවට පහළින් විදහීම. ඒක ගන්න අපි කොහොමද? කැප්ෂන් තුල align සමානයි bottom කියලා පාවිච්චි කරා. ඒතර නැතුව කැප්ෂන් කියන එක මේ වගේ තැනකින් ලිව්වා කියලා ඒක පහළට කෙල්ල වෙන්නේ නැහැ. align කතාව නැතුව අර 35 ප්‍රශ්නේ තිබුණු කැප්ෂන් එක ගෙනල්ලා මේ වගේ තැනක ලිව්වත් උඩින්ම තමයි විදහෙන්නේ. වගුවේ පහළට ගන්න නම් align සමානයි bottom ලිවිය යුතුයම වෙනවා. 37 වෙනි ප්‍රශ්නේ එතකොට කලින් වගේමයි වගුව හැදුවා බෝඩර් සහිතව කැප්ෂන් එකක් තියෙනවා bottom align එකේ ස්ටුඩන්ට්ස් කියලා. පළවෙනි පේලියේ කෝෂ 2යි දෙවෙනි පේලියේත් කෝෂ 2යි. හැබැයි තුන්වෙනි පේලියට આવොත් එක කෝෂයක් විතරයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන කෝෂයක් අඩුයි. ඒ නිසා තමයි මේ හිඩස ඇවිල්ලා තියෙන්නේ. ආයි හතරවෙනි පේලියේ කෝෂ 2ක් සහිතයි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 37 වෙනි ප්‍රශ්නේ උත්තරය විදෙන්නේ. එතකොට ඕකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම තමයි HTML වගුව අපිට හදන්න පුළුවන් පේලි එකිනෙකට වෙනස් කෝෂ තියෙන පේලිත් එක්ක. ඕනනම් මේකේ පේලිත් කෝෂ 3කට ගන්න තිබ්බා. කෝෂ 3ක් කරා නම් මේක මෙහෙට යාවි. ඊළඟ තුන්වෙනි කෝෂේ. එතකොට වගුවේ සීමාව එහාට හැදෙනවා. ඒකත් ආවරණය කරගන්න ඕන විදිහට. 38 වෙනි ප්‍රශ්නේ ටයිටල් එකක් තියෙනවා ප්‍රැක්ටිස් එක. ඒකේ name age marks කියන තුන් දෙනා bold name කියන කෙනා දිහා බැලුවහම පේනවා ඒක මැදට කෙල්ල වෙච්ච බව. age marks වල නම් මේ මැදට කෙල්ල වෙලාද කියලා තහවුරු කරගන්න අමාරුයි අපිට. මොකද ඒවැ පළල අඩු නිසා මේ කොලම් වල. එතකොට bold වෙලා මැදට කෙල්ල වෙලා නිසා th පාවිච්චියට ගමු පළවෙනි row එකේ td ලා වෙනුවට. එතනින් පස්සේ තියෙනවා row දෙකක් td 3 බැගින් තියෙන. ඊළඟ TR එකේ එක කෝෂයයි තියෙන්නේ. ඒක කොල් ස්පෑන් 3ක් සහිතයි. ඒක එකම පේලියේ කෝෂ 3ක ඉඩ අල්ලගෙන ඉන්නවා. හැබැයි මෙන්න මේක හරි වැදගත්. මේ ampersand NBSP semicolon කොටස ලියන්නම ඕනේ. නොලිව්වොත් මොකෝ වෙන්නේ? මේක ඇකිලෙනවා. ඒ කියන්නේ මේකේ උස අඩු වෙලා මෙන්න මේ වගේ පුංචි උසක් එක්ක විතරයි යා විදහෙන්නේ. මොකද මෙයා මතකනේ ඔයගොල්ලන්ට මෙයා විදහනවා ස්පේස් එකක්, අවකාශයක්. ඒතර අවකාශයක් විදහෙන නිසා තමයි මෙච්චර උසක් එයා තියාගන්නේ විදහලා අපිට දෙන්නේ. නැවතත් ඊළඟ TR එකට අදාළව TD 3යි. ඊළඟ TR එකේ TD 3යි. හැබැයි තුන්වෙනි TD එකේ row span එකක් තියෙනවා දෙකක 76 කියන වටිනකම දාලා. ඒතර මේක අලුතෙන් align හදලා නෙමෙයි. අපි දන්නවා row span වලදී මැදට මේ වගේ කෙල්ල වෙනවා මේක නේද? අන්තිම row එකේ TD දෙකක් පමණයි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 38 ප්‍රශ්නේ විදහීම. 39 වෙනි ප්‍රශ්නේ 38 වෙනි ප්‍රශ්නේ අන්තර්ගතය තමයි වෙනස්කම් දෙකක් සහිතයි. පළවෙනි වෙනස තමයි ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙයාගේ පළල හදලා තියෙන්නේ. මොකද දැන් මේක අපිට පේනවා මේ ජනක තමයි දිගම වචනේ රංග ජනක. ඒවට අදාළවත් ඒවට පස්සෙත් සැලකිය යුතු ඉඩක් තියෙනවා.
එතකොට එහෙනම් මේකේ width එක හදලා තියෙන්න ඕනේ. ඒ නිසා මම width එක ලිව්වා pixel 300යි. එතකොට width එක දීලා නැතිනම් ප්‍රශ්නෙත් එක්ක ඔයගොල්ලෝ කැමති ගාණක් මෙතන ලියලා තියන්න. ඊළඟට අර call span 3ක් දාපු TD එකේ BG color එකක් තියෙනවා black. පසුබිම් වර්ණයක් දාලා කළු පාටට. 40 වෙනි ප්‍රශ්නේ එතන තියෙන්නේ 39 වෙනි ප්‍රශ්නෙට සමානයි. වෙනසකට තියෙන්නේ මේ කෝෂ අතර පරතරයක් හදලා තියෙනවනේ. ඒ නිසා cell spacing කියන එක එන්න ඕන. පික්සල් 5ක් මම දැම්මා. ඒකේ ප්‍රමාණයක් ප්‍රශ්නේ දීලා නැතිනම් ඔයගොල්ලන්ට කැමති ඉලක්කමක් මෙතනට දාන්න පුළුවනි. 41 වෙනි ප්‍රශ්නේ ටයිටල් එක තියෙනවා ශ්‍රී ලංකා කියන්නේ මේක H1 එකක් බෝල්ඩ් වෙලා ප්‍රමාණයෙන් විශාලයි පේලි පරතර තියෙනවා. ඊළඟට තිරස් රේඛාවක් ඊළඟට ඡේදයක් දකුණට කෙල්ල කරලා P align right එකක් ඒ වගේම මේක ඉටලික් නිසා I වලින් වට කරා ඊළඟ ඡේදෙ පටන් ගන්නකොටම මැද ඉරක් ස්ට්‍රයික් එකක් එහෙම නැතිනම් ඩෙල් ලියන්නත් පුළුවනි ඔෆිෂියලි කියන වචනේ අන්ඩර්ලයින් නිසා U වලින් යාව වට කරා ඊළඟට සවුත් ඒෂියා බෝල්ඩ් වෙලා නිසා B වලින් යාව ආවරණය කරා ඡේදය මෙතනින් අවසන් ඊළඟට history කියන එක H2 එකක් ඒ වගේම මෙතන UL එකක් තියෙනවා ස්ක්වෙයාර් ටයිප් ලියන්න ඕන. ඊළඟට summary කියන එක H2 එකක්. ඒක මාතෘකාව caption එකක් එහෙම නෙමෙයි. caption එකක් නම් bold වෙන්නත් බෑ. මේ වගේ space එන්නෙත් නෑ. මැද්දට එන්න ඕන. නිසා H2 එකක්. ඊට පස්සේ වගුවක් හැදුවා border එකයි width එකක් දාන්න වෙනවා. මොකද අන්තර්ගතයට වඩා පළල් මේ හිස් තියෙනවනේ කියන්නේ width දාලා. ඒකේ ප්‍රමාණය දීලා නැතිනම් කැමති ගාණක් දාන්න පුළුවන්. එතකොට menu info මැදට කෙල්ලයි bold ඒ නිසා th වල තමයි ඒගොල්ලෝ ලියවෙන්නේ. හැබැයි මේ area population official languages bold වෙලා මැදට කෙල්ල වෙලා නැහැනේ. ඒ නිසා th බෑ td වල b දාලා තමයි හැමතිස්සෙම මේ ටික ලියවෙන්නේ. ඒ වගේම මේ හතරවෙනි පේලියේ td එකේ call span එන්න ඕනේ දෙකක්. මේක තුනක් නෙවෙයි call span දෙකයි කියලා මෙතන එන්න ඕන. call span දෙකයි. කෝෂ දෙකක ඉඩනේ අල්ලගෙන ඉන්නේ BG color black අර උස තියා ගන්න ඕන නිසා ampersand එක මෙතනත් දාලා තිනවා පේනවනේ එහෙනම් ওই විදිහටයි 41 ප්‍රශ්නේ උත්තරේ 42 practice 2 කියලා ටයිටල් එකක් තියෙනවා චාලි චැප්ලින් කියන එක H1 එකක් මුලින්ම තියෙනවා before text ඊට පස්සේ පින්තූරයේ විදහනවා EMG නැවතත් before text විදිහටයි එතකොට මේක එකම පේලිය එක දිගට ලියලා තිබ්බත් මේ වගේ පේලි කඩලා ලිව්වත් විදහීමේ කිසි වෙනසක් වෙන්නේ නැහැ මොකද පින්තූර හැමතිස්සෙම විදහෙන්නේ default එක දෙපස අන්තර්ගත පහළට නැත්නම් bottom align තියාගෙනනේ ඒ නිසා ওই විදිහට අපිට කෝඩ් එක ගන්න පුළුවන් 43 වෙනි එක 42 වෙනි ප්‍රශ්නෙත් එක්ක තියෙන වෙනස තමයි මෙතන එකක් මේකේ border එකක් දාලා තියෙනවා. ඒ නිසා ලියන්න ඕනි border සමානයි 5යි px. ඒ වගේම width height හදන්න කියලා තියෙනවා. පළල උස 100යි මේක 300ක් වෙන්න ගත්තා. ඒකම අනිත් වෙනස තමයි before text එක පින්තූරේ මේ before text එක ඉන්නේ පේලි 3ක. bottom line එකේ නෙවෙයි. ඒකට මොකද කරන්නේ? මෙන්න මේ br එක ලියන්නම ඕනේ. මේ BR එක නිසා තමයි පින්තූරේ ඊළඟ පේලියට එන්නේ. ඒ BR එක නිසා තමයි පින්තූරේ ආපහු පහළට එන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහටයි 43 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. 44 මෙතන ටයිටල් එකක් තියෙනවා practice 3 කියලා. ඊට පස්සේ H1 එකක් යනවා චාලි චැප්ලින් කියලා. ඊළඟට මෙන්න මේ පේලිය පටන් ගන්නවා. ඒ පේලියේ fame කියන තැනින් පස්සේ BR එකක් දානවා. BR එකක් දාලා මෙන්න මේ පින්තූරේ විදහීම සඳහා IMG එක ලියලා තියෙනවා. align එක left කරලා. එතකොට තමයි ආ වම් පැත්තට යන්නේ. එතකොට මතක ඇතුව මෙන්න මේ BR එක හරිම වැදගත්. මොකද මේකටත් පටන් ගන්න කලින් IMG ලියන්න එපා. එහෙම වුණොත් මෙන්න මේ පේලියත් මේ ඉස්සරහට එවි. එසා BR එක තමයි ඊළඟ පේලියට යව තල්ලු කරලා වමට align කරලා තියෙන්නේ. ඒකම ඊළඟ පින්තූරේ ලියන්න ඕනේ film.png මෙයාව right align කරලා. ඒක ළඟ ඒ දෙන්න ඉන්නම ඕනේ. ඊට පස්සේ තමයි අර during the era of කියන ඒ කොටස sidekick කියන තැන වෙනකන් ලියවෙන්න පටන් ගන්න. එහෙනම් ඔන්න 44 වෙනි ප්‍රශ්නේ සඳහා
විදහීම. ඒතර මේ වගේ තැන් මතක තියාගන්න. මොකද පේපර් එකේ උත්තර ලියන්න ගියාම මේ වගේ පුංචි තැන් තමයි සමහරුන්ට ගැටලු. මොකක් කරන්නද? ඒතර ඒක තියරි එක අපිට කියලා දෙන්න විදිහක් නැහැ. ඒතර HTML කියන්නේ හැමතිස්සෙම අත්දැකීම. ඒතර වැඩිපුර අවස්ථා දැකලා ඒ අත්දැකීම් මතක තියා ගැනීමෙන් තමයි හොඳ කෝඩ් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. හරි ඒ නිසා ඒක මතක තියාගන්න මේ කෝඩ් එක හරි වැදගත් කෝඩ් එකක් 44. 44 වෙනි ප්‍රශ්නෙට සමානයි වෙනසකට තියෙන්නේ පින්තූරය නේද මේ අර film.png කියන පින්තූරය දැන් මොකද වෙලා තියෙන්නේ මෙතන ගානට ඇවිල්ලා කලින් යා හිටියේ මේ මට්ටමේනේ. ඒතකොට ඕකට අදාළව කෝඩ් එකේ මොකක්ද වෙනස? මෙන්න මෙතන තිබ්බ img එක දැන් එනවා අර side kick කියන වචනෙට පස්සේ right align එකේ. ඒ නිසා තමයි යා side kick කියන වචනේ ඉස්සරහින් දකුණු පැත්තට වෙලා ඉන්නේ. ඒ පින්තූරයේ ස්ථානය වෙනස් වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 46 වෙනි ප්‍රශ්නේ. එතකොට ටයිටල් එක තියෙනවා practice 4 countries කියන එක H1 එකක්. මේ ලයිස්තුවේ මේ හතර දෙනාටම hyperlink දාලා කියලා යටින් තිබ්බා. ඒ නිසා OL එකේ LI ලියවෙන්නේ AHRF වලින් ආවරණය වෙලා. සාපේක්ෂ මුටික ලියවිලා තියෙනවා මේ විදිහට. ඊළඟට වගුව. එතකොට එතන තියෙනවා more about countries. මේක caption එකද? නෑනේ. මොකද ඒක caption එක නම් ඒකෙන් එන්නේ මැද්දට වෙලා. අන්න දැක්කද? ඒකෙන් තමයි අපි හඳුනගන්නේ මෙයා caption එක නෙවෙයි. ඒ නිසා ඒක අපි නිකම්ම ලිව්වා. ඊට පස්සේ වගුව හැදුවා with එකක් සහිතයි. මොකද පළල වැඩි fit වෙලා නැහෙනි content එකට. මුලින්ම මේ දෙන්න th දෙන්නේ. ඊට පස්සේ td එකක් කලම්බු. ඊළඟ td එකේ ඉන්න click here hyperlink එකක් මේ. ඒ නිසා td එක ඇතුලේ ahref එක ලියනවා. ඒක දීලා තියෙනවා වසම් නාමයක් තමයි අපිට දීලා තියෙන්නේ නේද? අපිට දීලා තියෙනවා wikitita org කියලා ඉරක් කලම්බු. එහෙනම් අපි ඒක පටන් ගන්න ඕනේ මතක ඇතුව http තිද්ද කැල ඉරි දෙක w අකුරු තුනෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ඒ විදිහට තමයි අනිකුත් රෝ තුනත් tr යුගල් තුනත් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එතනින් ගෙදර වැඩ හා සම්බන්ධ ප්‍රශ්න ටික අවසන් වෙනවා. එතකොට ඔයගලන්ට මේ ගැටලු මොනවා හරි තිබ්බනම් ඒක තිරේ ධාවනීය වෙන එක නවත්තලායි පාරක් ඒ ටික හරියට සටහන් කරගන්න. ඒ වගේ මේ ප්‍රශ්න වලින් ඔයගොල්ලෝ මොනවා හරි ඉගෙන ගත්තා නම් ඒකත් හරි වැදගත් වෙනවා ඔයගලන්ගේ මේ ප්‍රායෝගික වැඩ කරගෙන යනකොට. එහෙනම් අපි පාඩමට එමු. අපි අද මුලින්ම බලන්න යන්නේ පින්තූරයි හයිපර්ලින්ක්ස්ුයි එකට පාවිච්චි කරන අවස්ථාවක් ගැන. එතකොට 26 වෙනි පිටුවෙන් තමයි පටන් ගන්න යන්නේ ටියුට් එකේ. එතකොට අපි කලින් දවසේ පින්තූර ගැනයි හයිපර්ලින්ක්ස් ගැනයි වෙන වෙනම ඉගෙන ගත්තා. අද අපි ඒගොල්ලන් එකට පාවිච්චි කරමු. මුලින්ම මම බැලුවා පින්තූරයකට පුළුවන් ද හයිපර්ලින්ක් එකක් දාන්න. පුළුවනි. පින්තූරයකට හයිපර්ලින්ක් එකක් දාන්න අපිට කරන්න තියෙන්නේ පින්තූරයේ විධාන img එක තියෙනවනේ. මේ img එක A කියන උසුලනෙන් වට කරොත් අර වචනයක් වගේම තමයි ඒ පින්තූරේ උඩ mouse pointer එක ගෙනිච්චාම අතක් වගේ වේවි. ක්ලික් කරාම මේ href එක මගින් කියවෙන අන්තර්ගතය විදෙන්න පටන් ගනී. ඒ නිසා අර පින්තූර සඳහා hyperlinks දානවා කියලා අලුත් දෙයක් නෑ. නමුත් ඒක අර විදිහට කරන බව ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම නෝට් එකට ওই කොටස එකතු කරේ. එතකොට 26 වෙනි පිටුවේ තියෙනවනේ මේ මාතෘකාව අන්තිමටම ඒකේ කඩඉරි මත ලියලා තියාගන්න මේක පින්තූර සඳහා අධිසම්බන්ධක පහත පරිදි එක් කළ හැකි වේ කියලා. මේ කෝඩ් එකයි විදහීමයි ටියුට් එකේ පෙන්නලා තියෙනවා. හරි. ඊළඟට අපි යමු 27 වෙනි පිටුවට. ඊළඟට අපි බලන්න යන්නේ image map කියන සංකල්පය ගැන. එතකොට image map කියන සංකල්පය past papers වල තාම කතා කරලා නැති සංකල්පයක්. ඒ නිසා මේ ටික හොඳට මතක තියාගන්න. මොකද මේ අලුත්ම කොටසක් A level විභාග පේපර් එකත් එක්ක හිතුවා. මොකක්ද image map එකක් කියන්නේ? image map එකක් කියලා කියන්නේ පින්තූරයකට hyperlinks කීපයක් දානවා. දැන් අපි කලින් දැක්කේ මුළු පින්තූරෙටම එකම hyperlink එකයි. පින්තූරේ කොයි සීමාවේ ගිහින් ක්ලික් කරත් එකම hyperlink එකක් තමයි වැඩ කරන්නේ. හැබැයි ඕනේ නම් අපිට පුළුවනි තනි පින්තූරයක විවිධ ස්ථානවලට එකිනෙකට වෙනස් hyperlink යොදන්න.
අන්න ඒකට පාවිච්චි කරන තාක්ෂණය තමයි අපි කියන්නේ image map එකක් කියලා. ලියා ගන්න 27 පිටුවේ image map භාවිතය කියන එකේ කඩයිලි උඩ මේ තිරේ දැක්වෙන ටික තමයි එකම පින්තූරයේ විවිධ ස්ථාන සඳහා එකිනෙකට වෙනස් hyperlinks යොදන තාක්ෂණය. එතකොට මේක කරන්න වැඩ දෙකක් කරන්න වෙනවා. මුලින්ම පින්තූරයට image map යොදන්න නමක් දී ගන්න ඕන. ඒ කියන්නේ අර පින්තූරයට තියෙන SRC වල ලියවෙන නම නෙවෙයි කෝඩ් එක තුල යාට නමක් දෙන්න වෙනවා. මොකද වෙබ් පිටුවක පින්තූර ගොඩක් විදහෙන්න පුළුවන්. ඒකෙන් එක්කෙනෙක්ට වෙන්න පුළුවන් image map දාන්නේ. එතකොට ක්‍රමයක් තියෙනවනේ මේ image map එක දැම්මේ මෙන්න මේ පින්තූරයට කියලා සම්බන්ධයක් හදාගන්න. අන්න ඒකට තමයි නමක් අපි යොදන වැඩේ කරන්නේ. දෙවනුව පින්තූරයේ ප්‍රදේශ වෙන් කරලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට වෙන් කරලා ඒ ප්‍රදේශවලට hyperlink අර්ථ දක්වන්න ඕනේ. එහෙනම් image map තාක්ෂණයේදී image map කියන ක්‍රමයට යනවා නම් ඔන්න ඔය වැඩ දෙක කරන්න වෙනවා. ඒතකොට ඒක 27 පිටුවේ image map භාවිතය කියන ටිකේ ওই ටික සටහන් කරලා තියාගමු. අපි බලමු උදාහරණයකින් මේක පැහැදිලි කරගන්න මූලික අදහස ඔන්න ඕක. හරි. එතකොට කොහොමද image map යොදන්න නමක් දෙන්නේ? මේ කතා කරන ටික ලියන්න ඕගොල්ලෝ ඒ 27 පිටුවේ කෝඩ් එකට යට තියෙනවනේ තිත්තිලි පේලි පහක් විතර ඒ ටිකේ. හරි. පොඩියට ලියා ගන්න. පින්තූරයට image map යොදන්න නම් මුලින්ම කරන්න ඕන දේ තමයි පින්තූරේ විදහන්න img එකක් ලියනවනේ. ඔය img එකේ use map කියලා අනුපදේශකේතයක් ලියන්න ඕන. ලියලා ඒකට කැමති වචනයක් වටිනාකම විදිහට දෙන්න. හැබැයි hash ලකුණෙන් ආරම්භ කරන්න. එයා තමයි පින්තූරේ නම කියලා අපි කියන්නේ. එහෙනම් පින්තූරේ විදහන්න img එක ලියද්දිම අපි ලියන්න ඕන use map කියන අනුපදේශකේතය. බලන්න මේකේ ලියලා තියෙනවනේ මං සාම්පල් එක මේ වගේ img එකේ use map සමානයි කියලා hash එක අපිට පුළුවන් කැමති වචනයක් ලබා දෙන්න. එන ඕක තමයි මුලින්ම වෙන්න ඕන වැඩේ. ඒතර හරිම ලේසි img එකේ use map අනුපදේශකේතය ලියන්නයි තියෙන්නේ. ඊළඟට ප්‍රදේශ වෙන් කරන්න hyperlinks දෙන්න කරන්න ඕන map කියන උසුලනය පාවිච්චියට ගන්න ඕනේ. එතකොට map කියලා කියන්නේ යුගල උසුලනයක්. එතකොට map උසුලනය ලියනකොට name කියලා ලියන්න ඕන. map එකේ name සමානයි කියලා අර img එකේ use map සමානයි කියලා ලිව්වනේ. අන්න ඒ වටිනකම ආයි ලියනවා. එතනින් තමයි එයා සම්බන්ධය අඳුනගන්නේ ආන්න අර පින්තූරෙට image map එක කියලා. එතකොට අර use map ලියද්දි මතකනේ name සමානයි කියලා අපි ලිව්වේ use map සමානයි කියලා අපි ලිව්වේ hash එකක් දාලානේ. හැබැයි මෙතන name සමානයි කියලා එක ලියනවා hash එක නැතුව. ඒ නිසා උපදේශකේත වටිනාකම hash ලකුණ රහිතව තමයි ලබා දෙන්න ඕනේ. එතකොට map name සමානයි tp කියලායි ගන්න ඕනේ. එතකොට අතන ලියවෙන්න ඕන කලින් use map එක image එක ලියද්දි use map සමානයි hash tp map එකේ ලියන්නේ name සමානයි tp කියලා. ඊළඟට මේ යුගලය මැද්ද ලියනවා අර OL අතර LI ලියනවා වගේ area කියන උසුලන. හැම hyperlink එකක් සඳහාම වෙන වෙනම area උසුලනිය ගානේ ලියාගෙන යනවා. එහෙනම් ওই ටිකත් ඒ තිත්තිරි උඩ ලියා ගන්න ඕනේ. එහෙනම් මොකද්ද වැඩ දෙකයි. පළවෙනි වැඩේ තමයි HTML භාෂාවෙන් කිව්වොත් img එක ලියනකොට use map සමානයි hash කියලා දාලා වචනයක් ලියලා දාන්න. ඊට පස්සේ ප්‍රදේශ වෙන් කරන වැඩේ කරන්න දැන් පටන් ගන්නව නම් map කියලා ලිව්වා name සමානයි කියලා අර use map වටිනකම hash නැතුව ලියනවා. ලියලා ඒක ඇතුලේ area කියන උසුලන පාවිච්චි කරමින් ප්‍රදේශ වෙන් කර කර hyperlinks යොදන වැඩේ කරනවා. ඊළඟට මේ area කියන උසුලනයක් ගත්තොත් ඒක යුගල නොවන උසුලනයක් අනුපදේශකේත තුනකින් යුක්තයි. පළවෙනි අනුපදේශකේතේ තමයි shape. ඒතර මේ ටික ලියා ගන්න යට තියෙනවනේ shape කියලා ඉස්සරහින්. ඒතර අර තිත්තිරි උඩ ලියා ගන්න area උසුලනය අනුපදේශකේත තුනකින් යුක්තය. area උසුලනය අනුපදේශකේත තුනකින් යුක්තය. එක shape එකකින් කියන්නේ කොයි වගේ ප්‍රදේශයක්ද වෙන් කරගන්නේ. ඒ කියන්නේ වෙන් කරගන්න ප්‍රදේශයේ හැඩය. හැඩ තුනයි තියෙන්නේ. චතුරස්‍ර ප්‍රදේශයක්, හැඩේ ප්‍රදේශයක් වෙන් කරගන්න පුළුවන් පින්තූරෙන්. එහෙමනම් ලියන්න ඕනේ shape සමානයි rect කියලා. වෘත්ත හැඩති ප්‍රදේශයක් වෙන් කරගන්න පුළුවන්. එහෙමනම් ලියන්න ඕනේ shape සමානයි circle කියලා. එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර හැඩති ප්‍රදේශයක් වෙන් කරගන්න ඕන පුළුවන්. එහෙමනම් ලියන්න ඕනේ shape සමානයි poly කියලා. එහෙනම් shape කියන අනුපදේශකේතයට ලියවෙන්නේ rect, circle,
පොලි කියන වචන තුනෙන් එකක්. ඒ අනුව තීරණය වෙනවා වෙන් කරගන්න ප්‍රදේශයේ හැඩය මොකක්ද කියලා. එතකොට A level වල ඕගලන්ට ඕන කරන්නේ රෙක්ට් කියන එක විතරයි. හරි? ඒ නිසා අපි ඒක ගැන විතරක් සහිතව උදාහරණ මම පැහැදිලි කරන්නම්. මම පස්සේ දවසක රිවිෂන් වලදී ඉතුරු දෙන්නටත් උදාහරණ කෝඩ් ටිකක් දෙන්නම්. හරි? එහෙනම් මුල්ම වැඩේ shape කියන අනුපදේශකයේ අදහස ඔන්න ඕකයි. එතකොට ඔය shape කියන එක ඉස්සරහින් ওই තිරේ තෙක් වෙන ටික ඔහොමම ලියාගෙන තියන්න. එතකොට මේ හැඩේ ඇඳලම නම ලියන්න. එතකොට ලේසිනි වචන වලින් ලියන්න අවශ්‍ය නැහෙනි. ඊළඟට එක තමයි කෝඩ්ස්. කෝඩ්ස් වලින් තමයි කියන්නේ කොතන ඉඳගෙන කොතනටද පින්තූරේ කොතන ඉඳන් කොතනටද මේ හයිපර්ලින්ක් එක ක්‍රියාත්මක වෙන්නේ. සීමාව. එතකොට කෝඩ්ස් කියන එකදී සීමාව පෙන්වන්නේ ඛණ්ඩාංක පාවිච්චි කරලා. ඒ කියන්නේ ඛණ්ඩාංක තලයක අපිට පුළුවන් නේ මං කිව්වොතින් එහෙම මෙන්න මේව ටික යා කරන්න කියලා ඛණ්ඩාංක ඕගලන්ට දුන්නොත් ඕගලන්ට හරියටම ප්ලේස්මන්ට් එක හොයාගන්න පුළුවන් නේ පටන් ගන්න මෙතනින් අවසන් වෙන්නේ මෙතනින් කියලා. අන්න ඒ වගේ තමයි ඛණ්ඩාංක උදව් කරගනිමින් තමයි කෝඩ්ස් කියන එකේදී ආරම්භය අවසානය නැත්නම් සීමාව පෙන්වන්නේ. ඛණ්ඩාංක ලියනකොට මතකනේ දෙන්නෙක් ලියන්න ඕන xy කියලා නේද? ඒ වගේම මූල ලක්ෂයක් තියෙන්නත් ඕන බිඳුව බිඳුව. එතකොට හැම විටම පින්තූරේ වම් පැත්තේ ඉහළ කෙළවර බිඳුව බිඳුව කියලා සලකලා තමයි ඛණ්ඩාංක ගණන් කරන්නේ. ඒ කියන්නේ මූල ලක්ෂය පින්තූරේ වම් පැත්තේ ඉහළ කියලා ඉගන්නේ. එතකොට x කියලා කියන්නේ තිරස්ව, y කියන්නේ සිරස්ව. එතකොට තිරස්ව සිරස්ව එතනින් පස්සේ අපිට අනිකුත් ඛණ්ඩාංක හදාගත හැකි මොකක් පාවිච්චි කරලාද පින්තූරේ පළල උස පාවිච්චි කරලා තමයි ගන්න. එතකොට x කියන්නේ මූල ලක්ෂයේ ඉඳන් එතනට ගිය දුර, තිරස්ව y කියන්නේ සිරස්ව ඊට පස්සේ යන්න ඕන දුර. එතකොට කොච්චර ඛණ්ඩාංක ඕනද කියන එක තීරණය වෙනවා shape එක අනුව. shape සමානයි rect කිව්වොත් ඛණ්ඩාංක යුගල් දෙකක් ඕන. මුලින් ලියන්න ඕන වම් පස ඉහළ කෙළවරේ ඛණ්ඩාංක ඊට පස්සේ දකුණු පස පහළ කෙළවරේ ඛණ්ඩාංක. ඒකට මම චතුරස්‍රයකට අදාළව වමේ උඩ මෙතන දකුණේ පහළ මෙතන කියලා කතිර දෙකක් දැම්මොත් ඔයගලන්ට පුළුවන් නේද හරියටම චතුරස්‍රය ඉරියඳලා හදාගන්න. සර්කල් තිබ්බොත් ඛණ්ඩාංක දෙකක් මුලින්ම ලියනවා. ඒ තමයි කේන්ද්‍රයේ ඛණ්ඩාංක. ඊළඟට ලියන්න ඕන වෘත්තේ අරය. පොලි කියලා ලිව්වොත් ඛණ්ඩාංක යුගල් 3යි ශීර්ෂ 3 මුළු 3 ඛණ්ඩාංක ලියන්න ඕනේ. එතන පිළිවෙලක් නෑ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි කෝඩ්ස් වලට ලියවෙන්නේ. එතකොට shape සමානයි rect නම් කෝඩ් සමානයි කියලා ඉලක්කම් 4ක් ලියවෙනවා. ඛණ්ඩාංක යුගල් 2ක්. circle නම් තියෙන ඉලක්කම් 3යි නේ. කේන්ද්‍රයේ ඛණ්ඩාංක 2යි අරයයි. ඊට පස්සේ rect කියලා ලියවිලා තිබුණොත් කෝඩ් සමානයි කියලා ඉලක්කම් 6ක් ලියවෙනවා. ඇයි? ඛණ්ඩාංක යුගල් 3ක් නිසා. එතකොට ඛණ්ඩාංක ගණන් කරනකොට ධන ඍණ තිබ්බ මතකනේ නේද? මූල ලක්ෂයේ ඉඳන් දකුණට යනවා නම් තිරස්ව ධන, තිරස්ව වමට ගියොත් ඍණ. සිරස්ව උඩට ගියොත් ධන, සිරස්ව පහළට ආවොත් ඍණ. හැබැයි මෙතන මතක තියාගන්න ඍණ සංකල්පයක් නැහැ. තිරස්ව ගියත් දකුණට විතරයි යන්න වෙන්නේ. මොකද වමේ උඩනේ බිඳුව බිඳුව. එතකොට වමට යෑමක් නැහැනේ දකුණට යන්න තියෙන්නේ. ඒක ධන. සිරස්ව හැමතිස්සෙම යන්න වෙන්නේ පහළට. උඩට යන්න බෑනේ. මොකද වමේ උඩ කෙළවරනේ බිඳුව බිඳුව. ඒ නිසා ඒක ගන්නෙ ධන වලින්මයි. හරි? ඍණ කියලා එකක් මෙතනට එන්නේ නැහැ. එතකොට මේකේ තියෙන අමාරු වැඩේ තමයි මේ ඛණ්ඩාංක කතාව. ඒ නිසා ඛණ්ඩාංක වලට අපි පුංචි උදාහරණයක් බලමු. හිතන්න පින්තූරයක් තියෙනවා 400යි පික්සල් පළලයි 200යි පික්සල් උසයි. එතකොට මේ සම්පූර්ණ පින්තූරයට අදාළව මම තනි ඒරියා එකක් විතරක් ලකුණු කරන්න යනවා කියලා ගන්නම්. ඔයගලන්ට පැහැදිලි කරන්න. එතකොට මේ පින්තූරයට අදාළව ඛණ්ඩාංක ලකුණු කරනකොට අපි මොකෝ කරන්න ඕනේ? වම් පැත්තේ ඉහළ කෙළවර බිඳුව බිඳුව කියලා හිතන්න ඕනේ. මේ පින්තූරයේ වම ඉහළ. එහෙමනම් ඊට සාපේක්ෂව මෙතන කොහොමද ඛණ්ඩාංක එන්න ඕන? එහෙනම් බලන්න ඕනේ මෙතන ඉඳගෙන මෙතනට මුලින්ම බලන්න ඕනේ තිරස්ව එන්න ඕන. ඛණ්ඩාංක කියන්නේ එහෙමනේ තිරස්ව ඊට පස්සේ සිරස්ව. x, y තිරස්, සිරස්. එහෙනම් අපි කූඹියක්ක මෙතන තියලා යටිකුත් වා මෙතනට යන්න ඕන. හැබැයි නීතියක් තියෙන මේ ආනතව ඒව මේව බෑ. මුලින් වා යන්න ඕන කෙලින්ම තිරස් රේඛාව ඔස්සේ ඊළඟට සිරස් රේඛාවක යන්න ඕන. ටිකක් සිරස්ව ගිහිල්ලා ආයි තිරස්ව එන්න එහෙම බෑ. එහෙමනම් එයා මුලින්ම මොකක් කරන්න ඕනද? 400ක් මෙහෙට යන්න ඕන 200ක් පහළට එන්න ඕන. ඇයි හේතුව? මෙයා 400ක් පළලයි 200ක් උසයි. එහෙනම් එයාගේ පළවෙනි එක එනවා 400 පළවෙනි ඛණ්ඩාංකේ තිරස්ව දෙවනුව එනවා 200. එහෙනම් එතන ඛණ්ඩාංකේ ඉන්නේ කීයද? 400, 200. ඔන්න ඔය විදිහට තමයි ඛණ්ඩාංක හිවීම සිද්ධ කරන්නේ. අන්තිමටම ගත්තොත් href.
href කියන එක්කෙනාගේ ලියවෙන්නේ hyperlink එක. මේ ප්‍රදේශයට අදාළ අධිසම්බන්ධකය දක්වන්නයි එයාව පාවිච්චි කරන්නේ. ඒතර අපි අර ගිය සතියේ ඒ href වල ලිව්වා වගේ ඕනනම් වසම්නාමයේ URL එකක් ලියත හැකි. සාපේක්ෂ යොමුවක් ලියන්න පුළුවන්. ඒ පිටුවේම වෙන තැනකට නම් hash දාලා ලියන්න පුළුවන්. ඒ ටික ඒ විදිහටම පාවිච්චි වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි area ගැන ලියවෙන්නේ. ඒතර codes වල ඉඩ මදි නම් 28 පිටුවේ උඩ ඉඩ තිබුණා. ඒ වගේම href ගැන 28 වෙනි පිටුවේ තියෙනවා සටහන් කරලා තියාගන්න. ඒක නම් පොඩි දෙයයි අධිසම්බන්ධකයේ දක්වයි. ඒ උසුලනේ href සඳහා ලබා දෙන සියලු වටිනාකම් මේ සඳහාද ලබා දිය හැක. ඒ උසුලනේ href සඳහා ලබා දුන් සියලු වටිනාකම් මේ සඳහාද ලබා දිය හැක. එහෙනම් මම මේ කතාව ඔයගොල්ලන්ට පෙන්නන්නම්කො පොඩි උදාහරණයක් අරගෙන. හරි බලන්න මේ අවස්ථාව. මෙතනදී හරි මේ කෝඩ් එකේ ටයිටල් එක අරගෙන තිනවා මම මෙනු. ඔයගොල්ලන්ට පේන එකට අදාළ විදහීම මේ නිසා ටයිටල් බාර් එකේ මෙනු තියෙනවා. එතන මම පින්තූරයක් විදහනවා. ඒ පින්තූරේ නම menu.png. ඒතර ඔයගොල්ලෝ දැක්ක දිග පින්තූරේ තමයි menu.png කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති වෙබ් පිටුවල මේ වගේ මෙනු තියෙනවා නේද ලස්සන. ඒතර හදන්නේ වගේ පින්තූරයක් හදලා තමයි මේ මෙනු එක ගන්නෙ. එතකොට මම එයාගේ width එකයි height එකයි විදහෙන ගාන මම හැදුවා 900කුත් ඒ වගේම උස 120කුත් දාලා මම අරගෙන තියෙනවා. ගන්න පේනවා width height මම විදහෙන ගාන හැදුවා. ඒතකොට ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න ලේසි නිසා. ඒ වගේම මම border එකකුත් දැම්ම මේ වෙලාවේ. ඒතකොට පින්තූරයේ සීමාව හොඳට පේන්න ඕන නිසා. ඒතකොට image map කරන්න width height ලියන්න ඕන, border ලියන්න ඕන කියලා නීතියක් නැහැ. හොඳයි. ඊට පස්සේ මම මේකේ use map වලට දානවා #me කියලා මම තෝරගත්ත පාටයක්. මොකද එයාට image map දාන්න මට උවමනා නිසා. එතකොට මගේ අදහස තමයි මේකේ තියෙන ප්‍රදේශ පහකට වෙන් කරගෙන ඒ ප්‍රදේශ පහ සඳහා වෙන වෙනම hyperlinks පහක් දාන්න මට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මම අර map කියන එකේ ලිව්වා name සමානයි කියලා me කියන එක මම ගත්තා. එතකොට එතනින් තමයි එයා හඳුනගන්නේ අර උඩ තියෙන menu.png ට තමයි මේ map යෙදෙන්නේ කියලා ඒ සමානකමත් එක්ක. ඊට පස්සේ hyperlinks පහක් ඕන නිසා area උසුලන ඔයගලන්ට පේනවා මම ලියනවා 5ක්. එතකොට එක් ප්‍රදේශයේ සඳහා වන hyperlinks පහත් ඔයගලන්ට පෙනේවි. ඒ වගේම මම අරන් තියෙන rect කියලා හැඩය චතුරස්‍ර ප්‍රදේශ තුල තමයි ඒ වෙබ් ප්‍රදේශයේ චතුරස්‍ර සීමාවක් තුල තමයි hyperlink එක වැඩ කරන්න ඕන කියලා මම හිතුවේ. ඊට පස්සේ href ලියලා තියෙන ඔයගලන්ට පේනවා පළවෙනි ප්‍රදේශයේ ක්ලික් කරාම a.html කියන එක කෙනා ඊළඟ එකෙන් b.c.d.e.html වගේ පිළිවෙලින් ප්‍රදේශ පහට අදාළ hyperlinks පහත් ඔන්න මම පෙන්නලා තියෙනවා. ඒතර ඔය html පිටු පහ ඔය විදිහට මම දැනටමත් හදලා තියලා තියෙනවා. හරි. එතකොට කෙලින්ම නම මම ලිව්වා සාපේක්ෂ යොමුව විදිහට. දැන් බලමු ඛණ්ඩාංක දාගන්න බලමු. කෝඩ්ස් වල ඛණ්ඩාංක දාන්න වෙනවා hyperlink එක ක්‍රියාත්මක වෙන ප්‍රදේශය සඳහා. ඒතර ඒකට මම පළලක් මට හිතා ගන්න වෙනවා. ඒතර මේක ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා මම පොඩි software එකක් පාවිච්චි කරනවා පළල මනින pixel වලින්. ඒ තමයි pixel ruler කියලා software එක. එයාට පුළුවන් pixel වලින් මනින්න. දැන් පින්තූරය අපි දැන් මේ 900කට විදහෙන්නේ බලන්නකො මෙතනට 900 හරියටම තියෙනවා. ඒ වගේම උස 120කටනේ අපි ගත්තේ. බලන්න එතන උස හරියටම 120ක් pixel unit එකෙන් පෙන්නනවා. හරි. දැන් එහෙනම් පේනක හරි නේ. එහෙනම් අපි පළවෙනි එකට codes අපි හොයන්න බලමු. ඔය ඉතින් 900 120 උතරින් තමයි ගත්තේ. අපි ප්‍රදේශයක් හිතමු බලන්න. අපි ගමු උතන ඉඳගෙන 160කට. ඒතර වම් පැත්තේ ඉඳන් පික්සල් 168ක් පළලට වෙනකන් අපි සීමාව ගමු. home කියන එකට අදාළ a.html hyperlink එක වැඩ කරන්නේ උතන ඉඳගෙන 160ක් පික්සල් පළල දක්වා. හරි. දැන් එහෙනම් එයාට අදාළව අපි ඛණ්ඩාංක හදන්න පටන් ගමු. එතකොට එයාගේ මුලින්ම අපිට ඕන දැන් හැඩේ rect නේ දාලා තිබ්බේ. එහෙනම් අපිට ඕන කරනවා මොනවද? වම්පස ඉහළ ඛණ්ඩාංක ඕන වෙනවා. ඒතර වම්පස ඉහළ වෙන්නේ පින්තූරයේම වම්පස ඉහළ නිසා බිඳුව බිඳුව. එවනේ වම් පැත්ත ඉහළ එන්නේ.
ඊට පස්සේ දකුණු පැත්තේ පහළ එන්නේ කොහොමද? මූල ලක්ෂයේ ඉඳගෙන දකුණු පැත්තට එන්න ඕන 160ක්. තිරස්ව එන්න ඕන 160ක්. පහළට එන්න ඕන 120. එහෙනම් එතන එනවා 160යි 120 කියලා. හරිනේ. එතකොට බිඳුව බිඳුව වමේ උඩ ඊට පස්සේ දකුණේ පහළ යාට අදාළව මෙන්න මෙතන. එතකොට කොහොමද එන්න ඕන? තිරස්ව අපි ගත්තොත් තිරස් තලයේ මුලින් 160ක් ඇවිල්ලා ඊට පස්සේ පල්ලෙහාට 120ක් එන්න ඕන. මොකද මෙයාගේ උස 120යිනේ. දැන් බලමු හයිපර්ලින්ක් එක වැඩ කරනවා නේද? දැක්කනේ මේ සීමාව දැන් අතක් වගේ. එතනින් එහාට ගියාම හයිපර්ලින්ක් නෑ ඔය. හයිපර්ලින්ක් එක තියෙනවා. ක්ලික් කරොත් a.html කියන පිටුව ඕපන් වෙන්න ඕනේ. බලමු අපි ක්ලික් කරලා. හරි තියෙන්නේ. a.html කියන පිටුව ඕපන් වුණා. එහෙනම් අපි නිවුස් කියන ප්‍රදේශයටත් ඒ වගේම දෙමු බලන්න ඒරියා එකේ ඛණ්ඩාංක අර්ථ දක්වගමු. එතකොට අපි ගමු අර 160කටනේ පළවෙනි එකේ පළල හදාගත්තේ. එතනින් ඉස්සරහට යමු බලන්න. මෙන්න මේක b.html ට හයිපර්ලින්ක් එකක් දාමු. ඊළඟට තියෙන කොටසින් ඊළඟට තියෙන නිවුස් කියලා කැලලක් නේ අහුවෙන්න ගමු. එතකොට කලින් එකට අපි ගත්ත 160ක් වෙනකන් එතනින් එහාට අපි යමු. උතන්ට වෙනකන් වැඩ කරන්නේ a.html වම් පැත්තේ. අපි ගමු උතන්ට 300කට. එහෙනම් 300ක් වෙනකන් 160 ඉඳන් 300 දක්වා පළලින් ප්‍රදේශය තමයි ගන්න වෙන්නේ. දැන් ඒකට ඒකට අදාළ වමේ ඉහළ ඔය එතන කීයක් තියෙන්නේ? මෙතන ඉඳන් මෙහෙට යන්න ඕන 160ක් පහළට යන්න නැහැ. එහෙනම් 160කම බිඳුව. දැන් ලියනවා එහෙනම් මූල ලක්ෂයේ ඉඳන් තමයි හැමතිස්සෙම ඛණ්ඩාංක ගණන් කරන්නේ. මූල ඉඳගෙන 160ක් එන්න ඕන පික්සල්. පහළට බහින්න නැහැ. බිඳුව. පල්ලෙහා කොන ගත්තොත් අපි වම් කොටේ ඉඳගෙන එන්න ඕන 300ක් තිරස්ව. පහළට එන්න ඕන 120ක්. එහෙනම් එතන ඉන්නේ 300කම 120. දැන් ඔයාලට පේනවා මෙතන a.html මේ අලුත් හයිපර්ලින්ක් එක. දැක්කනේ එතනින් එහාට නෑ. උතන්ට වෙනකන් තියෙනවා දෙවෙනි හයිපර්ලින්ක් එක. අලුත් හයිපර්ලින්ක් එක. මේක ක්ලික් කරොත් a.html ඕපන් වෙයි. කලින් දැම්ම හයිපර්ලින්ක් එක මේ හැටි ක්ලික් කරොත් දැන් දාපු එක b.html ඔන්න ඕපන් වුණා. දැක්කද? එක පින්තූරයට හයිපර්ලින්ක් දෙකයි. අපි යමු තුන්වෙනි කොටසටත් ඒ වගේ සර්විසස් කියන එකට. මම ගන්නම් 500ක් වෙනකන්. උතන්ට වෙනකන්. එතකොට 300 ඉඳන් 500 පළල නේද? එහෙනම් වම් පැත්තේ උඩ එන්නේ කීයද? 300යි බිඳුව. එතකොට දකුණු පැත්තේ පල්ලෙහා එන්නේ මූල ලක්ෂයෙන් ඉඳන් එන්න ඕනේ 500ක් පහළට එන්න ඕන 120ක්. එතකොට 500යි 120 නේද? එතකොට මූල ලක්ෂයට එන්න ඕනේ හැමතිස්සෙම ගණන් හදන්න 500යි 120. දැන් බලන්න මේ ප්‍රදේශයට අදාළවත් උතනින් a කියන html මේ තියෙන b.html ඔන්න අලුත් එක්කෙන. දැන් එතනත් හයිපර්ලින්ක් ඔය ඒ සීමාව හයිපර්ලින්ක් ක්ලික් කරොත් c.html. මේ ටිකටත් අපි දාමු 700ක් වෙනකම් මම ගන්නම්. එතකොට වම් පැත්තේ උඩ කෙළවර එන්නේ 500කම බිඳුව. තිරස්ව 500යි සිරස්ව යෑමක් නැහැ. මෙතනට කොච්චරක් එනවද? දකුණු පැත්තේ පහළ මූල ලක්ෂයේ ඉඳන් එන්න ඕන 700ක්. පහළට එන්න ඕන 120ක්. 700යි 120.
වැඩි ක්ලික් කරාම එන d.html ඕපන් වෙවි. අන්තිම කොටසට දාමු hyperlink එකක් අපි. ඒකේ තියෙන codes අපි බලමු. e.html ටනේ අපි හදලා තියෙන්නේ. 900 වෙනි එක වෙනකන් ගමු 700 ඉඳගෙන. එතකොට දකුණු පැත්තේ උඩ ඒවි 700යි බිඳුව. තිරස්ව 700යි පහළට යන්නේ නැහැ. එතකොට දකුණු පැත්තේ පල්ලෙහාට කොහමද එන්නේ? 900ක් එන්න වෙනවා මුල ඉඳගෙන තිරස්ව පහළට එන්න වෙනවා 120ක්. 900යි 120. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ පැත්තටත් hyperlink එකක් ඒ ප්‍රදේශයටත් දාන්න. දැන් තියෙන ඔය විදිහනේ. ඔන්න e.html, a.html, මෙතන b.html, c.html, d.html, අන්තිමටම e.html. ඔන්න ඔය විදිහට තමයි image map එකක් දාන්නේ. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට වැඩි පැහැදිලි ඇති. හරි ඊට පස්සේ අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. මේ කියන මේක ඇඳ ගන්න 28 පිටුවේ පල්ලෙහා ඉඳ තියෙනවනේ. ඇඳ ගන්න. ඒ වගේම මම මේ කියන විස්තරයක් සටහන් කරගෙන ඊට පස්සේ මම පොඩි ඔයගොල්ලෝ මේක වීඩියෝ එක ප්ලේ වෙන එක නවත්තලා ඔයගොල්ලන්ට අදාළ කෝඩ් එක ලියලා ඊට පස්සේ වීඩියෝ එක ආයෙ ඉස්සරහට රිසියුම් කරලා චෙක් කරගන්න. මේ පින්තූරේ නම තමයි me.jpg. උස 900යි පළල 360යි. එතකොට මේකේ මෙනු කියන මෙන්න මේ කෑල්ලට කිසිම hyperlink එකක් ඕනේ නැහැ. ඒක 300ක උසක් තියෙනවා. hyperlink ඕනේ මෙන්න මේ ප්‍රදේශ පහට. එතකොට මේ නමින්ම ගමු ලේසියට මේ ප්‍රදේශය ක්ලික් කරොත් චතුරස්‍ර ප්‍රදේශي home.html, මේ චතුරස්‍ර ප්‍රදේශය ක්ලික් කරොත් contact.html, මේ ටික ක්ලික් කරොත් info.html, මේ හරිය ක්ලික් කරොත් order.html, මේ හරිය ක්ලික් කරොත් map.html කියන පිටු ඕපන් වෙන්න ඕන. මේ හැම එකකම උස සමානයි. සමාන උසකින් තමයි යුක්ත වෙන්නේ. හරි. ලියන්නකෝ බලන්න මේකට හරියන්න img එකත් ලියලා map area set එක ලියලා කෝඩ් එකක් ලියන්නකෝ බලන්න. හරි. දැන් ලියමු. හරි. එහෙනම් අපි බලමු උත්තරේ. එතකොට අපි ඔක්කොටම කලින් මේකේ ඛණ්ඩාංක ටික ලකුණු කරගමු. ඒකනේ අමාරුම වැඩේ. එහෙනම් ඛණ්ඩාංක ලකුණු කරන්න ගන්නකොට මෙතන බිඳුවකම බිඳුව කියලායි ගන්න වෙන්නේ. එතකොට මුලින්ම මේ ප්‍රදේශයටනේ ඕනේ. එහෙනම් මෙතන ඛණ්ඩාංක සහ මේ ඛණ්ඩාංක අපිට ඕන වෙනවා. එතකොට දැන් මේ hyperlinks ක්‍රියාත්මක වෙන කොටසේ උස 600යි. මොකද මෙතන 300ක් අයින් වුණානේ 900ෙන්. එතකොට සමාන උස නිසා එක කොටසක උස ගන්න වෙන්නේ 120යි නේද? පහෙන් බෙදුවාම. හරි. එහෙනම් ඔන්න මුලින්ම ගත්තොත් මෙතන ඛණ්ඩාංකය ගන්න වෙනවා මෙතනට සාපේක්ෂවනේ හැමතිස්සෙම ඛණ්ඩාංක ගණන් කරන්නේ මුළු සමස්ත පින්තූරයේ වමේ උඩ. මෙතන ඉඳගෙන තිරස්ව යන්න නැහැ. ඒ නිසා බිඳුවයි. හැබැයි සිරස්ව 300ක් එන්න ඕන. බිඳුවකම 300. මෙතන ඉඳගෙන මුලින්ම යන්න ඕන තිරස් අතර 360ක් නේ. පළල 360යිනේ. පහළට එන්න වෙනවා 420ක්. ඇයි? මෙතන 300යි මේ ටික 120යි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රදේශයේ ඛණ්ඩාංක ওই විදිහටයි ආවේ. ඔයගොල්ලෝ හැමම රූප සටහනේ නෝට් කරලා තියාගන්න ඕගොල්ලෝ වැදගත්. ඊළඟ එක. ඊළඟ එකට අදාළව ගත්තොත් වමේ උඩ කොන කොහොමද එන්නේ? මෙතන ඉඳන් තිරස් වෑයමක් නැහැ බිඳුවයි පහළට එන්න ඕන 420ක්. 300 ධන 120. දකුණේ පහළ මේ පැත්තට 360යි පහළට එන්න ඕන 420ට ආයිත් 120ක් 540යි. ඊළඟ ක්‍රමයේ අපි ගත්තොත් මෙතන වම් පැත්තේ ඉහළ කෙළවර එන්න ඕන තිරස්ව බිඳුවයි පහළට එන්න ඕන 300යි 120 ඒවා දෙකක් 540යි. දකුණේ පල්ලෙහා එනවා මෙතන ඉඳගෙන 360යි 120 කෑලි 3යි 660ක්. ඊළඟ එකේ වම් පැත්තේ ඉහළ තිරස්ව යෑමක් නැහැ බිඳුවයි. හැබැයි සිරස්ව පහළට එනවා 660ක් 300යි 120 කෑලි 3ක්. මෙතන ගත්තොත් වෙනවා 360ක් 120 කෑලි 4ක්. ඊළඟට අන්තිම කොටස ගත්තොත් වම් පැත්තේ ඉහළ කෙළවර එනවා 0.780ක් ස්ථිරස්ව ගමනක් වෙන්නේ නැහැ. 0යි පහළට එන්න ඕන 300යි 120 කෑලි 4ක් 780යි. දකුණේ පහළට එන්න ඕන මෙතන ඉඳගෙන 360ක් සහ 900ක්. එහෙනම් ඔන්න අපි කෝඩ්ස් ටික හදලා අවසන්. දැන් බලමු කෝඩ් එක. එහෙනම් මම
SRC එකේ ලිව්වා me.jpg use map එකට ගත්ත #mg මේ වෙනුවට වෙන කැමති වුණ නමක් ලියන්න පුළුවන්. ඒ ලිව් එක මෙන්න මේ වගේ name සමානයි එකේ ලියා ගත්තා නම් හරි. මෙන්න hyperlinks පහට ලිව්වා area පහ shape එක rect කරලා අනුපූර්ණ පේනවා hyperlink set එක අපි කතා කරගත්ත විදිහට පිටු පහට මම දාලා තියෙනවා. එහෙනම් ඔන්න ඛණ්ඩාංක ටික අපි සටහන් කරගත්ත විදිහට ප්‍රදේශ පහට ලියලා තියෙනවා. එහෙනම් ඕක තමයි ඒ ක්‍රියාකාරකමට අදාළ කෝඩ් එක වෙන්නේ. තොර රූපයෙන්ද ඛණ්ඩාංක ලකුණු කරලා කෝඩ් එක ලියලා තියාගත්තා. හරි එහෙනම් ඔතනින් අවසන් වෙනවා image map කියන කොටස. ඊළඟට අපි යමු රාමු වලට. ටියුට් එකේ 29 වෙනි පිටුව. රාමු කියලා අපි කියන්නේ වෙබ් පිටුවක කඳ කොටස. අපිට විදහැන ප්‍රදේශය ස්වාධීන ප්‍රදේශවලට වෙන් කිරීම තමයි රාමු වල බලාපොරොත්තුව. රාමු භාවිතය කියන එක යටතේ ලියා ගන්න 29 පිටුවේ. එතකොට බලන්න මේ පිටුව අපිට මම උදාහරණ වෙබ් පිටුවක් අරන් තියෙනවා ස්වාධීන ප්‍රදේශ කීයක් ඔයගලන්ට දකින්න පුළුවන්ද? 4ක් නේ. එතකොට මේක එක ස්වාධීන ප්‍රදේශයක්. මේක තව එකක්. මේ ටික තව එකක් යට තීරුවක් තියෙනවා. එතකොට මේකයි මේකයි සම්බන්ධ නැහැ. ඒකයි ස්වාධීන කියන්නේ මෙතන නිකම්ම පින්තූරයක්. මෙතන තියෙනවා පින්තූර ඡේද ඒ වගේම තව වගු. මේ පැත්තේ hyperlink set එක. මේකේ background color දාපු පාට සහ hyperlink වගේක් තියෙන්නේ නේ. ඒතර ඔන්න ඔය වගේ එකට සම්බන්ධ වුණු මේකේ ඉතුරු කොටස නෙවෙයි ස්වාධීන ප්‍රදේශ නම් ඒවට අපි කියන්නේ frames එහෙම නැත්නම් රාමු. ඒතර මේ පිටුවේ රාමු 4ක් අපිට දකින්න තියෙනවා. ඒකට උදාහරණ එකක් දීලා තිනවා යට ඒකෙත් රාමු 3ක් තියෙනවා නේද? සිරස් උඩට එකයි වම දකුණේ දෙකයි. ඒකත් ඕනනම් මේ වගේ ඊතල දාලා සටහන් කරගන්න රාමු කියලා. රාමු සහිත වෙබ් පිටුවක් හදනකොට අර මූලික ආකෘතිය වෙනසක් වෙනවා. ඒ තමයි බොඩි කියලා උසුලනියක් තව දුරටත් නැහැ. ඒතර රාමු සහිත වෙබ් පිටුවක් හදනකොට බොඩි වෙනුවට ලියන්නේ frame set කියන උසුලනිය. ඒතර HTML head එක තියෙනවා frame set තමයි ලියවෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එකෙත් මේ කෝඩ් කෑල්ල ලියලා තියෙනවා. එතන හැබැයි මම head එක දාලා තිබුණේ නැහැ. ඕනනම් එතන head එකත් ලියලා මේ විදිහට කෝඩ් කෑල්ල වෙනස් කරගන්න. ඉස්සරහින් ලියලා තියාගන්න මෙහෙම. රාමු සහිත වෙබ් පිටු නිර්මාණයේදී බොඩි උසුලනය භාවිතා නොවන අතර ඒ වෙනුවට frame set උසුලනය භාවිතා වේ. ඊළඟට දැන් මේ විදිහට රාමු කඩන්න පුළුවන් frame set ලියලා ඊට පස්සේ රාමු ඇතුලේ පෙන්වන අන්තර්ගත පෙන්වන්නේ කොහොමද? එතනදී කරන්නේ හැම අන්තර්ගතයකටම අපි වෙන වෙනම හදලා තියාගන්න ඕනේ HTML ගොනුව ෆයිල් එක ගානේ. ඒවට රාමුව අස්සෙන් විදහීමක් තමයි සිද්ධ කරන්නේ. හරියට නිකන් කඩදාසියක් අරගෙන තීරු කපා ගන්නවා මැද අයින් කර කර. ඊට පස්සේ ප්‍රදේශ යටින් කඩදාසි 5ක් 6ක් වෙන වෙනම තියෙනවා. අන්න ඒ වගේ රාමුව හදන පිටුවේ තියෙන්නේ රාමු විතරයි. කන්ටෙන්ට් එක වෙන වෙනම පිටු විදියට සේව් කරලා ඒවා ලෝඩ් කරන්න ඕන රාමු ඇතුලේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා frame කියලා ලිව්වා උසුලනයක්. ඒක යුගල නොවන කෙනෙක් SRC සමානයි කියලා ලෝඩ් වෙන්න ඕන පිටුවේ සාපේක්ෂ යොමුව දාලා තියෙනවා. එතකොට එතන තීරු රාමු තුල අන්තර්ගත විදහීම කියන එකට ලියා ගන්න මෙහෙම. රාමුවක අන්තර්ගතය වෙනම ගොනුවක් ලෙස සකස් කර තබා එය රාමුව හරහා විදහීමට ලක් කරයි. මේ කෝඩ් ලයින් එක දීලා තියෙනවා ටියුට් එකේත්. හරි අපි උදාහරණයකට එමුකෝ චුට්ට. ඊළඟට අපි බලමු රාමු දාන්න පුළුවන් විදි දෙකයි. තීරු ආකාරයට රාමු අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තීරු ආකාරය කියන්නේ සිරස් රේඛා වලින් කොටස් වලට වෙන් කරනවා. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ frame set කියන එක ලියනවනේ. ඒකේ ලියනවා cols කියලා අනුපදේශකේතය. වටිනාකම විදිහට දෙනවා රාමු වල පළල.
පිළිවෙලින් පළවෙනි එක්කෙනා මෙච්චර පළලක් ඊළඟ එක්කෙනා මෙච්චර පළලක් වෙන්න ඕන කියලා ක්‍රමාන්ත දා ලියනවා. ඒතර අපි පළල දෙන්නේ අර width සමානයි කියනකොට වගේ එක්ක පික්සල් වලින් දෙන්න පුළුවන් එක්ක අතරික්සු පළලට ප්‍රතිශතයක් විදිහට 100 ගාන දෙන්නත් පුළුවන්. එතන මේක සටහන් කරලා තියාගන්න 29 පිටුවේ අන්තිම කඩේ උඩ. හරි. අපි බලමු උදාහරණයක් මේ තියෙන. වෙබ් පිටුවක් තියෙනවා රාමු 3කට වෙන් කළා මේ තීරු වගේ. මෙයාගේ පළල මුළු පළලින් 125යිලු මුළු පළලින් පළල 150යිලු 125යිලු. බලන්න ෆ්‍රේම් සෙට් ලියද්දි කොල් සමානයි කියලා මේ වටිනාකම් තුන ලියලා තියෙනවා. එතකොට රාමු 3 අන්තර්ගත ලෝඩ් කරන්න මේ මැද්දේ ෆ්‍රේම් ඒ උසුලන 3ක් ලියලා මේ විදිහට සාපේක්ෂව ලියලා. එහෙනම් මේ ලෝඩ් වෙලා තියෙන්නේ a.html පිටුව. මෙතන ලෝඩ් වෙලා තියෙන්නේ b.html. මෙතන ලෝඩ් වෙලා තියෙන්නේ c.html කියන පිටුව. එහෙනම් ඔන්න ඔය විදිහට තීරු ආකාරයට රාමු ගන්න පුළුවන් ෆ්‍රේම් සෙට් පාවිච්චි කරලා. ඒතර මෙතන මම වටිනාකම් දීලා තියෙන්නේ අතරික්සු පළලට අනුපාතය. ඕනේ නම් මේ වගේ පික්සල් වලින් කියන්නත් පුළුවන් මට. එහෙම දුන්නොත් ඔයගොල්ලෝ මෙතන පික්සල් ටික ලියලා දාන්නයි තියෙන්නේ. කෝල් සමානයි කියලා. ඒතර තව ක්‍රමයක් තියෙනවා රාමු හදන්න පුළුවන්. ඒ තමයි පේලි වගේ. තිරස් රේඛා වලින්. එතකොට මොකද වෙන්නේ? rows කියන එකක් තමයි ලියවෙන්නේ calls වෙනුවට. ROWS rows. වටිනකම විදිහට දෙන්නේ රාමු වල උස අනුපිළිවෙලින් ලියන්නයි තියෙන්නේ. පික්සල් වලිනුත් පුළුවන් ප්‍රතිශතයේ විදිහටත් පුළුවන්. මේක සටහන් කරගන්න 30 පිටුවේ උඩම. එතකොට මේ තියෙන්නේ සඳහා උදාහරණ කෝඩ් එකක්. මේකේ රාමු 3ක් තියෙනවා. එතකොට පළවෙනි රාමුවේ උස සමස්ත උසෙන් 125යි 150යි 125යි. එතකොට මෙතන ලිව්වා rows කියලා අනුපිළිවෙලින් ලිව්වා. එතකොට කලින් වගේමයි රාමු 3 අන්තර්ගත frame src දාලා load කරනවා. මේ 100 ගාන වගේම ඕනනම් පික්සල් වලින් දෙන්නත් පුළුවනි මේ වගේ. එතකොට එතනත් ලියවෙනවා මේ වගේ. ඕනම් මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. මේක පික්සල් වලින් මේක ප්‍රතිශත. එහෙම වුණත් අවුලක් නැහැ. ওই විදිහට තමයි පේලි ආකාර රාමු යොදන්නේ. එතකොට තීව්‍රණම් දාලා තියෙන්නේ කොල් සමානයි කියලා ලියන්න. පළලවල් ටික වලට ප්‍රශ්න දෙන්න ඕන. මේ වගේ පේලි විදිහට නම් හදලා තියෙන්නේ රෝස් සමානයි කියලා දෙන්න. උසවල් ටික වලට ප්‍රශ්න දෙන්න ඕනේ. එතකොට ඔගේ තියෙන ටිකක් අසීරු තැන තමයි එකපාර මේ ආකාර දෙකේම රාමු දාන්න පුළුවන්. දැන් බලන්න මේ පිටුව මේකේ තියෙනවා රාමු 4ක්. එතකොට සමහර රාමු සිරස් රේඛා වලින් වෙන් වෙලා. සමහර රාමු තිරස් රේඛා වලින් කැඩිලා. එතකොට මේ වගේ එකකට කොහොමද කෝඩ් ලියන්නේ? එතකොට මතක තියාගන්න ස්ක්‍රෝල් අපි රාමු ඇතුලේ රාමු නේද? ඒ කියන්නේ වර්ග දෙකේම රාමු තියෙනකොට මොකෝ වෙන්නේ? ෆ්‍රේම් සෙට් ඇතුලේ ෆ්‍රේම් සෙට් උසුලන ලියවෙමින් තමයි ওই වැඩේ වෙන්නේ. අර නීඩලයිස්තු හැදුනා වගේ ෆ්‍රේම් සෙට් ඇතුලේ ෆ්‍රේම් සෙට් ලියන්න වෙනවා. එතන තිත්ති උඩ ලියා ගන්න 30 පිටුවේ තියෙනවා එකවර රාමු ආකාර දෙකම භාවිතා කිරීම කියන එක. ෆ්‍රේම් සෙට් තුල යුගලය දාන්න ෆ්‍රේම් සෙට් ආරම්භක ෆ්‍රේම් සෙට් අවසාන තුල ෆ්‍රේම් සෙට් භාවිතයෙන් නිර්මාණය කරයි. ෆ්‍රේම් සෙට් තුල ෆ්‍රේම් සෙට් භාවිතයෙන් නිර්මාණය කරයි. හරි. ඒතර ගොඩක් ළමයින්ට තියෙන අවුලක් තමයි මේක කොතනින්ද පටන් ගන්න. පටන් ගන්න හොඳම ක්‍රමය මෙහෙම මං කිව්වොත්. ඕගොල්ලෝ මේක ඇඳ ගන්න කිව්වොත් කොලේක. ඕගොල්ලෝ මේක ඇඳ ගන්න කොලේ ඇඳලා කෝඩ් එක ලියාගමු අපි. එතකොට මේක ඇඳ ගන්න කිව්වොත් අපි කොහොමද මේක අඳින්නේ? ඒක දීලා තියෙනවා මම නේද? මෙහෙමයි අපි අඳින්නේ. මුලින්ම මේ අතරික්සු කවුළුව ඇඳලා මුලින්ම ඕගොල්ලෝ ඇඳගන්නේ කොයි ඊවි ටිකද? මුලින්ම අපි අඳින්නේ මෙන්න මේ තිරස් රේඛා දෙක නේද? එහෙනම් මුලින්ම අපි කොලම් කඩන්න ඕනෙත් ඒ විදිහටම තමයි. එහෙනම් ඔයගොල්ලෝ අඳින්නේ කොයි විදිහටද? ඒ ක්‍රමයටම කෝඩ් එක ස්ටාර්ට් කරන්න. එහෙනම් මම මුලින්ම ලිව්වා ෆ්‍රේම් සෙට් එක කොල්ස් 3කට. 125යි, 150යි, 125යි. මේ තුන් දෙනානේ කඩන්නේ 125යි, 150යි, 125යි. ඒකේ පළවෙනි එකේ ලෝඩ් කරලා තියෙනවා a.html. එන්න ලිව්වා frame src a.html එක ලිව්වා. හැබැයි ඊළඟ පිටුවට ආපු ගමන් ඊළඟ රාමුවට ආපු ගමන් මොකෝ වෙලා තියෙන්නේ? ඒක නැවතත් රාමු දෙකකට කැඩිලා මේ. එහෙනම් මේ ෆ්‍රේම් එක දැන් හරි. හැබැයි මේ ෆ්‍රේම් එක වෙනුවට දැන් ආයි ලියන්න ඕන රාමු දෙකකට කඩන්න මොකක්ද? ෆ්‍රේම් සෙට් එකක් ලියන්න ඕන. ඒක rows මේ අතරනේ තියෙන්නේ. 140යි 150යි මේ. ඊක යටතේ තමයි frame src දෙක ලිව්ව b.html මේ තියෙන්නේ c.html.
ඊළඟට මේ රාමු දෙක ඉවර වෙච්ච ගමන් මේ ෆ්‍රේම් සෙට් එක මෙතනින් වහන්න ඕනේ. ඒකත් අමතක කරන්න එපා. ඊළඟට අන්තිම රාමුව d.html ලෝඩ් කරලා තමයි මේ රාමු තුනේ වැඩ මෙතනින් අවසන් කරන්නේ. එතනටම ලියා ගන්න ෆ්‍රේම් සෙට් සඳහා වන රාමු අවසන් වූ විගස ෆ්‍රේම් සෙට් සඳහා වන රාමු අවසන් වූ විගස ෆ්‍රේම් සෙට් අවසන් කරන්න ෆ්‍රේම් සෙට් අවසන් කරන්න. එතන සමහර ළමයි ඒක වහන්නේ නැතුව දිගටම ගිහිල්ලා කෝඩ් එක වරද්ද ගන්නවා. එහෙම කරන්න එපා. දැක්කනේ ෆ්‍රේම් සෙට් ඇතුලේ මොකද වෙන්නේ? තව ෆ්‍රේම් සෙට් ඒවා ලියන්න වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි එකපාර රාමු දෙකම පාවිච්චි වෙන්නේ. හරි. අපි බලමු පොඩි ක්‍රියාකාරකමක් කරලා ලියන්නකෝ බලන්න මේකට කෝඩ් එක මම ප්‍රතිශත ලෙස දීලා තියෙනවා වටිනාකම් ටික. මේවා ලෝඩ් වෙන්නේ a.html, b.html, c.html, d.html කියලා අපි ගමු. හරි. ප්ලේ වෙන එක නවත්තලා කෝඩ් එක ලියන්න. ලියලා ඉස්සරහට ප්ලේ කරලා බලන්න උත්තරේ හරිද. මේක ඇඳ ගන්න ඕගොල්ලෝ කෝඩ් එකත් ඊට පස්සේ ලියලා තියාගමු. හරි බලමු එහෙනම්. මුලින්ම අපි මේක අඳිනවා නම් කොයි විදිහටද කොලේ ඇඳගත්තේ ඔයගොල්ලෝ? ඒතර ආරම්භය ගන්න ඕනනේ. ඒතර මේ මම ඕන අතරික්ෂු කවුළු ඇඳා. මුලින්ම කොයි ඉරිද ගැහුවේ? මෙන්න මේ විදිහට නේද වැඩේ පටන් ගන්න. මුලින්ම මේ ඉරිතු දුන දෙක ඇඳ ගන්න. එහෙනම් මොන ක්‍රමයකටද මුලින්ම කඩන්න වෙන්නේ? රෝස් තුනකට කඩන්න වෙනවා 20යි 35යි 45. ෆ්‍රේම් සෙට් රෝස් 20යි 35යි 45. මෙතෙන්ට උද්දුත කමාවක් එන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ පළවෙනි රාමුවට ආවහම පළවෙනි රාමුව මොකෝ වෙලා තියෙන්නේ? රාමු දෙකකට කැඩිලා. එහෙනම් එතන ලියන්න වෙනවා ෆ්‍රේම් සෙට් කොයි අතටද කැඩලා තියෙන්නේ? කොල්ස් 45 55 මේ. ඒකේ ලෝඩ් වෙනවා මුලින්ම a.html ඊට පස්සේ ලෝඩ් වෙනවා b.html. හරි. එතනින් පස්සේ මොකද වෙන්නේ? රාමු දෙකම ඉවරයි. ෆ්‍රේම් සෙට් එක වැහුවා. මේ වැහුවේ මේ ෆ්‍රේම් සෙට් එක. ඊළඟ මේ රාමු තුනෙන් පළවෙනි එක දැන් විසඳගෙන ඉවරයි. තව දෙකක් තියෙනවා. C සහ D ලෝඩ් වෙන්න. ඒ දෙකට frame src ලිව්වා මේ. frame src ඊට පස්සේ තමයි ඒ frame set එක ඉවර වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි කෝඩ් එක එන්නේ. ඒතර ඔක්කොම රාමු කීයක් තියෙනවද මේකේ? රූපේ බැලුවොත් රාමු තියෙන්නේ 4යි. 1 2 3 4. එහෙනම් කෝඩ් එකේ මොනවා කරත් ෆ්‍රේම් උසුලන 4ක් තියෙන්න ඕන. 5ක් වෙන්නත් බෑ, 3ක් වෙන්නත් බෑ. ඒක ගානට හරියන්න ඕනේ. හරි. කෝඩ් එක ලියා ගන්නකො ප්ලේ වෙන එක නවත්තලා. තව ප්‍රශ්නයක් බලමු එහෙනම්. කලින් වගේමයි a.html, b.c.d.e.html කියන අය තමයි ලෝඩ් වෙන්නේ. මෙතන මම ඔයගලන්ට ප්‍රතිශත දීලා තියෙනවා. මේ දෙන්න 40 60 45 55. හරි. මේකට ලියන්නකො බලන්න කෝඩ් එක එහෙමනම් කෝඩ් එක ලියලා ප්ලේ කරලා බලන්න උත්තරේ හරිද කියලා. හරි. එහෙනම් මෙයාව මුලින්ම අදින්න පටන් ගන්නෙ කොහමද? මුලින්ම අදින්න පටන් ගන්න ඕනේ මම අතරික්ෂු කවුළු ඇන්දොත් ස්ටාර්ට් එක ගත්තාම වැඩ ඉවරයි. මුලින්ම ගන්න වෙන්නේ මේ තුන් දෙනානේ කලින් වගේමයි. එහෙම නේද පටන් ගන්න මේක ඇන්දා මේක ඇන්දා. එහෙනම් මුලින්ම ලියනවා frame set rows එකක් 20යි 35යි 45ට. හරි. ඒකේ පළවෙනි රාමු කොටස තමයි මේ. හැබැයි යා පටන් ගන්නකොට මායි මොකෝ වෙන්නේ? ඊළඟට අපි ඉරක් ඇන්දොතින් අඳින්න වෙනවා පළවෙනි රාමුවේ මෙන්න මේ ඉර. එහෙනම් ආයි ලියන්න වෙනවා frame set එකක් calls කියලා දාලා 45 55. මෙතන. ඒතර ඒකේ පළවෙනි රාමුව දැන් අවුලක් නැහැ. ලෝඩ් කරන්න පුළුවන් a.html. හැබැයි ඒකේ දෙවෙනි රාමුවට ගිය ගමන් ආයි රාමු දෙකකට කැඩිලා කොයි අතටද? මේ අතට rows. එතන ලිව්වා frame set rows 40යි 60යි. ඒකේ පළවෙනි එක b.html මෙතන c.html. එහෙම කිව්ව ගමන් මේ රාමු දෙකේ කතාව ඉවරයි. frame set වැහුවා. ඒකම මෙහෙමත් රාමු දෙකක් කැඩුවානේ. ඒ රාමු දෙකේ කතාවත් ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ රාමු දෙකේ කතාවත් ඉවරයි. මේ දෙකේ කතාවත් ඉවරයි. ඒසයි frame set දෙකක් වෙන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි රාමුව අවුලක් නැහැ. frame src d.html ලිව්වා. තුන්වෙනි රාමුව frame src e.html ලියලා මේ මුලින්ම පටන් ගත්ත frame set එක අවසන් කරා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි කෝඩ් එක එන්නේ. එකත් ප්ලේ වෙන එක නවත්තලා සටහන් කරගන්න රූප සටහන ඉස්සරහින්.
ඊළඟට රාමු සඳහා ස්ක්‍රෝල් බාර්. එතකොට රාමු අන්තර්ගතයට වඩා රාමුව ලොකු වෙනකොට ස්ක්‍රෝල් බාර් එකතු වෙනවා. අර කලින් උදාහරණ මේ බලන්න මේ. මෙතන ඔයගන්ට පේනව නේද ස්ක්‍රෝල් බාර් එකක්. මේ උස අඩු නිසා ස්ක්‍රෝල් බාර් එනවා. පළල අඩු වුණොත් මේ පැත්තටත් ස්ක්‍රෝල් බාර් එකතු වෙනවා. ඒක තමයි ලක්ෂණය. ඒක ලියලා තියාගන්න එතන. රාමු අන්තර්ගතය සඳහා රාමු ඉඩ ප්‍රමාණවත් නොවන විට එයට ස්ක්‍රෝල් බාර් එකතු වෙනවා. හැබැයි අපිට ඕනේ නම් රාමුවකට ස්ක්‍රෝල් බාර් එකතු වෙන එක පාලනය කරන්නත් පුළුවනි. අර මම කිව්වේ ඩිෆෝල්ට් එකනේ. මොකක්ද? ස්ක්‍රෝලින් කියලා තියෙන ඕකට අනුපදේශකේතය. ඔක ලියන්නේ කොහෙද? ෆ්‍රේම් කියන උසුලනය ඇතුලේ. ෆ්‍රේම් කියන උසුලනය ඇතුලේ ලියන ස්ක්‍රෝලින් කියලා තියෙන අනුපදේශකේතයක් මෙයා උදව් කරගෙන ස්ක්‍රෝල් බාර් එකතු වෙන විදිය පාලනය කරගන්නත් පුළුවන්. ඒ ටික සටහන් කරගන්න 30 පිටුවේ අන්තිමටම. එතකොට 30 පිටුවේ එහා පැත්තේ තියෙනවා මේකට උදාහරණයක්. ඉඩමදි නම් ඒ ඉස්සරහා ලියා ගන්නත් පුළුවනි. මොනවද දෙන්න පුළුවන් වටිනාකම්? මෙන්න මේ වටිනාකම් තුන දෙන්න පුළුවන්. yes, no, auto. එතකොට ස්ක්‍රෝලින් සමානයි yes කිව්වොත් හැමතිස්සෙම ස්ක්‍රෝල් බාර් එක විදහෙනවා. ඉඩ තිබ්බත් ඉඩ ප්‍රමාණවත්ව තිබ්බත් ස්ක්‍රෝල් බාර් දෙකම එනවා. no කිව්වොත් ඉඩ නැතත් ස්ක්‍රෝල් බාර් විදහෙන්නේ නැහැ. auto කියන්නේ ඩිෆෝල්ට් එක. ඉඩ මදි නම් විතරක් ස්ක්‍රෝල් බාර් එනවා. ඒ කියන්නේ ඔටෝ ලියන්න ඕනේ නෑ. මොකද ඩිෆෝල්ට් හැසිරීම නිසා yes එකයි no එකයි තමයි ඕන වෙන්න පුළුවන්. ටික සටහන් කරගන්න 31 පිටුවේ කෝඩ් එකට ඉස්සරහා ඉඩ තියෙනවනේ. මේ තියෙන උදාහරණයක් රාමු තුනකට කඩලා තිනවා කොල්ස් වලින්. පළවෙනි එකේ ස්ක්‍රෝලින් yes. ඒ නිසා මේ ස්ක්‍රෝල් බාර් එකතු වෙලා. ඊළඟ ස්ක්‍රෝලින් no. ස්ක්‍රෝල් බාර් නැහැ. ඊළඟ එක ඔටෝ. ඉඩ නැති නිසා තමයි මේ ස්ක්‍රෝල් බාර් එකතු වෙන්න ඇත්තේ. දැන් ඔන්න ඔය විදිහට තමයි ස්ක්‍රෝලින් අනුපදේශකේතය පාවිච්චි වෙන්නේ. ඊළඟට රාමු ක්‍රියාත්මක නොවන අතරික්සු. ඒ කියන්නේ සමහර අතරික්සු වල තියෙනවා ගැටලුවක් රාමු වැඩ කරන්නේ නැහැ. ඒක අතරික්සු වල තියෙන ගැටලුවක්. මේ නිසා දැන් ඇත්තට මේ රාමු පාවිච්චි වෙනව අඩුයි වෙබ් ඩෙවලොප් කරන අය අතින්. හේතුව එයා පරිශීලකයාගේ බ්‍රවුසරේ රාමු වලට සපෝට් කරන්නේ නැතිනම් මොකද වෙන්නේ? හිස් පිටුවක් තමයි එයාට හම්බ වෙන්නේ. උදාහරණයක් මේ බලන්න. අපි මේ වගේ කෝඩ් එකක් ලියලා තිනවා frame set columns wise දාලා. හැබැයි මේ බ්‍රවුසරේ රාමු වැඩ කරන්නේ නැත්නම් ඔන්න ඔය වගේ හිස් අතරික්සු කවුරුවක් තමයි විදෙන්නේ. ඒ නිසා ඒක ලියලා තියාගන්න. රාමු ක්‍රියාත්මක නොවන අතරික්සු කියන එක යටතේ සමහර අතරික්සු රාමු සඳහා සහාය නොදක්වයි. රාමු සහිත වෙබ් පිටුවක් එවැනි අතරික්සුවකින් යුක්ත කළ විට කිසිවක් විදෙව් නොවේ. එතකොට ඊට අදාළ කෝඩ් එකයි උදාහරණේ ටියුට් එකේ print කරලා දීලා තියෙනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවල් වල අවුලක් නේ. ඒ නිසා අපිට මේකට පිළියමක් විදියට ඕනම් කරන්න පුළුවන්. අර පින්තූරය විදෙව් නොවුනහම පාටයක් පෙන්නුවා වගේ රාමු විදෙව් නොවුනොත් කියලා ඕනම් මැසේජ් එකක් සෙට් කරන්න පුළුවන්. ඒකට මොකක්ද අපි කරන්න ඕන? no frames කියලා තියෙනවා උසුලනය. මේ යුගල උසුලනය මැද්දේ මැසේජ් එකක් ලියන්න පුළුවන්. එතකොට රාමු වැඩ කරන්නේ නැතිනම් මෙන්න මේ වගේ මැසේජ් එක විදෙනවා. රාමු වැඩ කරනවා නම් මැසේජ් එක එන්නේ නැහැ. රාමු ටික විදෙනවා. එහෙනම් එතනම ලියලා තියාගන්න රාමු ක්‍රියාත්මක නොවන අතරික්සු කවුළුවේ දෝෂ පණිවිඩයක් විදහීමට no frames උසුලනය භාවිතා කරයි. එවැනි අවස්ථාවලදී අතරික්සු කවුළුවේ දෝෂ පණිවිඩයක් විදහීමට මෙතන ලියන්න no frames උසුලනය භාවිතා කරයි. ඊට පල්ලෙහා උදාහරණයකුත් තියෙනවා. ඒක ලියන්නේත් frame set යුගලයේ අතර තමයි no frames ලියවෙන්නේ. එහෙනම් ඔතනින් රාමු කොටස අවසන් වෙනවා. එහෙනම් අද අපි ඉගෙන ගත්තා පින්තූරත් එක්ක hyperlinks දාන image map concept එක, ඊළඟට frames කියන concept එක. ඒතර ඊළඟ දවසේ අපි අලුත් ටියුට් එකෙන් වැඩ පටන් ගමු. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් HTML ඉගෙනගෙන ඉවරයි. ටියුට් එකේ පිටු 31ක් ඔයගොල්ලෝ දන්නවා. සෑහෙන ප්‍රමාණයක් දැන් ඔයගොල්ලන්ට තියෙනවා මතක තියාගන්න. ගෙදර වැඩ ප්‍රශ්න මේ වෙනකොට 50කට ආසන්න ප්‍රමාණයක් ඔයගොල්ලෝ කරලත් අවසන්. හරි. එහෙමනම් අපි මෙතනින් අද දවසේ වැඩ අවසන්. ඊළඟ දවසේ අපි 7 වෙනි වීඩියෝවෙන් හමු වෙමු HTML අවසන් කොටස් ටිකත් සමග. බොහොම ස්තුතියි ඕගොල්ලෝ හැමෝටම.